අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද 4 වෙනි මාසයේ 27 වෙනිදා බදාදා අදත් අපි සූදානම් වෙන්නේ දවසේ පුවත්පත්වල වාර්තා වෙන තොරතුරු මොනවද කියලා විමසා බලන්න. පුවත්පත් තොරතුරු ගත්තාම එක පැත්තකින් දේශපාලන අර්බුද, එක පැත්තකින් ආර්ථික අර්බුදේ මේ කාරණා දෙකත් එක්ක ගැට ගැහුණු කාරණා පිළිබඳව තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් පහණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව දවසින් දවස කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි හැමෝගෙම කැමැත්ත තමයි භාණ්ඩ මිල අඩු වෙනවා නම්. නමුත් මේ වෙලාවේ මේ පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක අපිට දවස ගානේ අහන්න ලැබෙන්නේ එක එක භාණ්ඩවල වැඩිවීම පිළිබඳව. එක පැත්තකින් ඉන්ධන වැඩිවීම පිළිබඳව පහුගිය දවස්වල අපි කතා කළා. මේ ඉන්ධන වැඩිවීම එක්ක අනිත් අත්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය සේවා මේවා ගණනාවක මිල ඉහළ යන බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. දැන් ඒ වගේම තමයි අපිට වඩා ජන ජීවිතයට වඩා වැදගත් වෙන කාරණයක් තමයි ගෑස් මිල. ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුණා. ඒ ගැන තමයි අද පුවත්පත්වල වැඩි ඉඩකඩක් වෙන් වෙලා තියෙන්නේ. මේක ජන ජීවිතයට වැඩියෙන් බලපාන නිසා. අපි අද පුවත්පතට ගියොත් අද පුවත්පත ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරනවා ගෑස් මිලත් අහසට කියලා. අපි බලමු කොයි වගේ මිල ගණන් වලින්ද වැඩි වෙලා තියෙන්නේ කියලා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරේ 2185කින් ඉහළට ගිහිල්ලා තියෙනවා. නව මිල රුපියල් 4860ක් කියලා තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව කිලෝග්‍රෑම් 5ක් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 874කින් මිල ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1945ක්. කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක්ද රුපියල් 407කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 910ක් කියලා තමයි සඳහන් කරන්නේ. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ ගෑස් මිල වැඩි කරන්නේ නැතුව මේ මට්ටම ගෙන්නේ නැතුව ගෑස් බෙදා හැරීමේ කටයුතු කිසිසේත්ම සිදු කරන්න හැකියාවක් ලැබිලා නැහැ කියලා. ඒ නිසා ගෑස් මිලත් මේ විදිහට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වෙනවා. ඊළඟට ඊයේ ටිකක් කතා බහක් තිබ්බා විදුලි බිල වැඩි කරනවාද මේ ගැන. විදුලි බිල වැඩි කරන්න ඉල්ලයි. සමහර ගාස්තු 300කින් වැඩි වෙයි. පොදු වැඩිවීම 85ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණේ පිළිබඳව සඳහන් කරද්දී ලබා දෙන සහන ගැන රජය කියනකම් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ලැබිලා නැහැ කියලා තමයි අද පුවත්පත මේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ ගැන අද තොරතුරක් දිනමින වාර්තා කරලා තියෙනවා. දිනමින වාර්තා කරන තොරතුරට අපි අවධානය යොමු කළොත් විදුලි බිල වැඩි වේද කියන කාරණේ ගැන විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා විශේෂ භාර ඇමති කාංචන විජේසේකර මහත්මයා කියලා තියෙනවා. විදුලි බිල වැඩි කිරීමට තවම තීරණයක් ගෙන නැති බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහත්මයා ට්විටර් සටහනක් තබමින් ඊයේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි දිනමින විදුලි බිල ගැන තොරතුරු වාර්තා කරන්නේ. මහජන උපයෝගිතා කොමිසම කියනවා ලබා දෙන සහන ගැන රජය කියනකම් තාමත් මහජන උපයෝගිතා කොමිසම කියන්නේ ඒ සඳහා තාමත් අවසර ලබා දෙන්නේ නැහැ කියලා ට්විටර් සටහනක් තබමින් විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. විදුලි බිල වැඩි කිරීම පිළිබඳව තවමත් තීරණයක් අරගෙන නැහැ කියලා. ඊළඟට අපි දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරමු. දැන් අගමැතිවරයා ඉවත් වෙනවාද මේ ගැන කතා බහක් තියෙන අතරේදී ඊයේ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා. විශේෂයෙන්ම පළාත් සභා නියෝජිතයින් හමු වුණු අවස්ථාවේ ඕන ඉල්ලීමක් කළා අගමැති අනතුරෙන් ඉවත් වෙන්න එපා කියලා. ඒත් එක්ක කරු ප්‍රකාශය අද පුවත්පත්වල මුල් පිටුවල වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ලංකාදීපයට ගියොත් මම යන්නේ නැහැ පුළුවන් නම් යවන්න අගමැති මහින්ද. එක එක්කිනා කියන පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත් විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසීය. කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්නේයි ඔහු සඳහන් කළා කියලා තමයි සඳහන් කරන්නේ. පළාත් පාලන ආයතන නියෝජිතයින් ඊයේ සවස අරලියගහ මන්දිරයේදී හමු වුණු අවස්ථාවේ තමයි අගමැතිතුමා මේ කාරණා පිළිබඳව සඳහන් කරලා තියෙනවා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ විශ්වාස භංගයක් ගැන කතා වෙනවා. මේ දවස්වල විශ්වාස භංගයට ජාතික ජනබලවේගය එක් වෙනවා කියලා තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරේ. ලංකාදීප පුවත්පතේ ගැනත් වාර්තා කරනවා. ආණ්ඩුවට එරෙහිව ගෙනෙනු ලබන විශ්වාස භංගයට සහාය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඔහුගේ කණ්ඩායමට මන්ත්‍රීවරුන් 3 දෙනෙක් ඇතුළත් වෙනවා. ඊළඟට ස්වාධීන මන්ත්‍රීවරු 39 හැර අන් කිසිවෙකු ආණ්ඩුවට විරුද්ධ බව ප්‍රකාශ කළා නැහැ කියලා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය නාලගොඩහේව ආචාර්ය නාලගොඩහේව මහත්මයා කියන ප්‍රකාශයකුත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. ලංකාදීපේ එහෙම කිව්වට මව්බිම් පුවත්පතේ මෙන්න මේ වගේ තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි අන්තර්වාර පාලනයකට එකඟ නොවුනොත් තීන්දුවක් ගන්නවා. පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන් 10ක් රතු නිවේදනයක්
නිකුත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු මේ මන්ත්‍රීවරු 10 දෙනා කවුද කියලා. ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල, KPS කුමාරසිරි, කරුණාදාස කොඩිතුවක්කු, සුදත් මංජුල, උදේකාන්ත ගුණතිලක, උපුල් ගලප්පත්ති, උදයංග කිරිඳිගොඩ කියන පිරිස තමයි මේ විදිහට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. අන්තර්වාර පාලනයකට එකඟ නොවුනොත් තීන්දුවක් ගන්නවා. දැන් ඔවුන් කියන්නේ අන්තර්වාර පාලනයකට යමු කියලා. නමුත් අන්තර්වාර පාලනයක් ගැන විපක්ෂ නායකවරයා මොන වගේ කාරණයක්ද කියන්නේ? මෞබිමේ ගැන වාර්තා කරනවා අන්තර්කාලීන රංගනයේ කොටස්කරුවෙකු වෙනවාට වැඩිය විශ්‍රාම යන එක සැපයි කියලා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ. පක්ෂයේ තීන්දුවක ඉන්න බැරි අයට තීරණයක් ගන්න පුළුවන් කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. මේකෙන් කියන්නේ ඔහු අන්තර්වාර පාලනයකට එන්නේ නැහැ කියන කාරණය තමයි සඳහන් කරලා තියෙන. ඊයේ මහනුවරදී පැවැත්වුණු ඔවුන්ගේ විරෝධතාවක් ආරම්භ කරනවා කොළඹ දක්වා පැමිණෙන. ඒ අතර වාරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් තමයි ඔහු මේ පිළිබඳව සඳහන් කළේ. පසුගිය දවස් කිහිපෙම ඔහු අදහස් පළ කළ අන්තර්වාර පාලනයකට නැත්නම් මේ ජනතා බලය ලබා දීමකින් තොරව, ඒ කියන්නේ මැතිවරණයකින් තොරව බලය ලබා ගන්න සූදානමක් නැහැ. මේ අන්තර්වාර පාලනයකට යන්න සූදානමක් නැහැ. දැන් මෙහෙම යන්න කියලා කවුරු හරි දිගින් දිගටම බල කරනවා නම් තමන් විශ්‍රාම යනවා කියලා අවස්ථා කිහිපයකදී විපක්ෂ නායකවරයා පහුගිය දවස්වල සඳහන් කළා. ඒ වගේම ආණ්ඩුව පෙරලන්න බැරි බැසිල් සජිත් ඩීල් නිසා ඡන්දයකින් බලයට එන්න සජිත්ට බැහැ කියලා වාසුදේව නානායක්කාර මහත්මයා මේ අතරවාරයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කිව්වා. ආණ්ඩුව පෙරලා දැමීමට මේ වෙනතුරුත් නොහැකි වැත්තේ බැසිල් රාජපක්ෂ හා සමගි ජනබලවේගය අතර තිබෙන ඩීල් එකක් නිසා කියලා තමයි සඳහන් කරන්නේ. කොහොම වුණත් ඡන්දයකින් බලයට එන්න හිතන් ඉන්නවා නම් ඡන්දයකින් සජිත්ට බලයට එන්න බැහැ කියලා තමයි වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම මව්බිම් පුවත්පතේ තොරතුරු වලින් පස්සේ අරුණ පුවත්පතත් මේ කාරණා පිළිබඳව තොරතුරු මෙන්න මේ විදිහට වාර්තා කරලා තියෙනවා. මම යන්නේ නැහැ අගමැති මහින්දගෙන් ප්‍රකාශයක්. ඒ තමයි සඳහන. ආණ්ඩුව ඉවත් නොවිය යුතුයි පළාත් මන්ත්‍රී සංසදයේ තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි අගමැතිතුමා සඳහන් කරලා තියෙන්නේ මම යන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව යවන්න කියලා. ඒ අතරවාරයේදී ආණ්ඩුවම අස්විය යුතුයි. ඇමති අරුන්දික ඇතුළු පිරිසක් කියති කියලා තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඕනෑම පක්ෂයක මන්ත්‍රීවරු සම්බන්ධ කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දිය යුතු බව පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය බව වැවිලි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ අතරවාරයේදී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව අද තොරතුරු වාර්තා වෙනවා. අරුණ ඩීල් නැහැ අපි විපක්ෂයේම ඉන්නවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. කිසිදු අවස්ථාවක ජනවරමක් නොමැතිව සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානයේ ආණ්ඩුකරණයට එක් නොවන බවත් අන්තර්කාලීන ආණ්ඩුවකින් වෙන්නේ හොරු නොවන අයත් හොරු බවට පත්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා. විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය පිළිබඳව තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. දැන් අගමැතිතුමා එක පැත්තකින් යන්නේ, එක පැත්තකින් අපිට පේන විදිහට විපක්ෂ නායකතුමත් විපක්ෂ නායකතුමාගේ තනතුර අතාරින්න කැමති නැහැ. විපක්ෂ නායක තනතුරක් කියන්නේ රටේ ප්‍රබල තනතුරක්. ඉතින් මේ තනතුරත් අත්හරින්න කැමති නැහැ. අන්තර්කාලීන ආණ්ඩුවකට ගියොත් එහෙම මේ සියල්ල අත්හරින්න සිද්ධ වෙනවා. ඉතින් අත්හැරීම කියන කාරණේ පිළිබඳව තමයි මේ දවස්වල ටිකක් වැඩිපුර හැමෝම කතා කරන්නේ. වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරුණ පුවත්පත වාර්තා කරනවා. විශ්වාස භංගයේ පමා වෙන්නේ සජිත් බැසිල් ඩීල් නිසා වාසුදේවයි එහෙම කියන්නේ. රනිල් ඉන්නෙත් එතන තමයි කියලා ඔහු සඳහනක් කරලා තියෙනවා. සමගි ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ප්‍රමාද කරන්නේ එහි නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අතර පවතින ඩීල් එකක් නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහත්මයා කියනවා කියලා අරුණ පුවත්පත මේ දේශපාලන තත්ත්වය පිළිබඳව විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව ඉවත් වීම මේ කාරණා පිළිබඳව මේ විදිහට විවිධ තත්ත්වයන් තියෙනවා. දැන් එක පැත්තකින් උදේ ගම්මාන්පිල මහත්මයා කිව්වා 120ක් තියෙනවා අපිට ආණ්ඩුවට එරෙහිව කියලා. ඒක විශ්වාස භංගයකදී පාවිච්චි වීමේ ඉඩකඩ වැඩි. නමුත් ආණ්ඩුවක් හදන්න අන්තර්වාර පාලනයකට විවිධ අදහස් තමයි තියෙන්නේ. ඉතින් මේ විවිධ අදහස් තියෙන වෙලාවක එක පැත්තකින් හැමෝම අගමැතිවරයාට චෝදනාවක් එල්ල කරනවා අගමැතිවරයා අයින් වෙන්න ඕන කියලා. නමුත් මේ කණ්ඩායමේ එකඟත්වයක් නැති තැනක අගමැතිවරයා ඉවත් වීම පමණ ප්‍රමාණවත්. මේ කාරණා පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන. එක පැත්තකින් විපක්ෂ නායකවරයා තමන්ගේ තනතුර අත්හරින්න කැමති නැහැ. මේ කාරණාත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩුවක් නැත්නම් අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට තමයි ඉදිරි සති කිහිපෙදී අපිට තොරතුරු හොයාගන්න උත්තර හොයාගන්න වෙන්නේ. ඉතින් මේ තත්ත්වයට එක්ක මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් වේද? දවස් 8ක් පාර්ලිමේන්තුව රැස් වුණා මේ අර්බුදය ආරම්භ වෙලා. නමුත් ඔවුන්ට මේ දවස් 8 ඇතුළත විසඳුමක් හොයාගන්න බැරි තැනක තමයි තියෙන්නේ. ඉතින් අගමැතිවරයා පමණක් ඉවත් වීම මේ ප්‍රශ්නෙට පිළිතුරක්
ලැබෙන කාරණයක් බවට පත් වේද? මේ ප්‍රශ්නයත් අපිට තියෙනවා. කොහොමුණත් අපි බලමු ඉදිරියේදී මේ ගැන මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපි අරුණ පුවත්පතෙන් පස්සේ යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත වාර්තා කරනවා මේ හා සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක්ම. ඒ තමයි අගමැති හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැහැ. පළාත් සභා මන්ත්‍රී සංසදයේ එකමැතිකෝ යෝජනා සම්මත කරයි. යෝජනාව ජනපතිට දෙන්න තීරණයක් අරගෙනත් තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත මුල් පිටුවේම අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදයේ ඊයේ පෙරවරුවේ එකමැතිකව යෝජනාවක් සම්මත කරලා තියෙනවා. ඊළඟට අපි ඒ ගැනම තොරතුරු කිහිපයක් අද දිනමින පුවත්පතෙන් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ජනවරමක් නැතුව ආණ්ඩුකරණයට එක්වන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන ප්‍රකාශය අද දිනමිනත් වාර්තා කරලා තියෙනවා. සෑම පුවත්පතක්ම වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තාම දැන් විපක්ෂයට 120ක් ඉන්න බව පිළිගන්න බෑ. ආචාර්ය නාල ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යතුමා සම කැබිනට් ප්‍රකාශකවරයා විසිට ඊයේ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා විපක්ෂයට 120ක් ඉන්නවා කියලා කිව්වට ඒක පිළිගන්න බෑ කියලා තමයි එතුමා සඳහන් කළේ. විශේෂයෙන්ම මේ දැන් විශ්වාස භංගයට පක්ෂව ඉන්නවා 120ක් කියලා උදේගම්මන් පිළ මහත්මයා කරපු ප්‍රකාශයත් එක්ක මේ කාරණා කිව්වට ආණ්ඩුවක් හදන්න විපක්ෂයට 120ක් ඉන්න බව පිළිගන්න බෑ කියලා තමයි නාල ගොඩේවා ආචාර්ය නාල ගොඩේවා ජනමාධ්‍ය අමාත්‍යතුමා කැබිනට් ප්‍රකාශකතුමා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. ඊළඟට අපි ගත්තාම දැන් මේ කාරණාත් එක්ක දැන් කරලියට ඇවිල්ලා තියෙන තවත් කාරණයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මේ දෙකම එකතු කරගත්තු 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව මේ දවස්වල කතා බහට ලක් වෙනවා. දැන් මේ පිළිබඳ යෝජනාවක් අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. ඒ ගැන කතා කළොත් දිනමින වාර්තා කරනවා 21 පාර්ලිමේන්තුවට වැඩි බලතල ප්‍රජාතන්ත්‍රවාදයට සවියක්. කෙටුම්පත කඩනම් කරන්න ඇමති මණ්ඩල අනුකමිටුවක්. ඇමති වෛද්‍ය රමේෂ් පතින්න මහත්මයා ඊයේ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන අයුරින් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතින්න මහත්මයා සඳහන් කරලා තියෙනවා. මේ කාරණා පිළිබඳව දැන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමයි කතා බහට ලක් වෙන්නේ. 19 සහ 20 තියෙන මේ සංශෝධනවල තියෙන කරුණුත් ඇතුළත් කරලා මේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න තමයි තීරණය කරලා තියෙන්නේ. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ සංශෝධන පිළිබඳව කතා කරද්දී මේ වෙනකොට පක්ෂ දෙකක් ඒ ගැන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන හදන්න ඇමති අනුකමිටුවකුත් පත් කරලා තියෙනවා. අපි බලමු ඒ පිළිබඳව මොන වගේ තොරතුරු දැනගන්න ලැබෙයිද කියලා. තවත් තොරතුරු බොහොමයක් තියෙනවා කතා කරන්න විරාමයකින් පස්සේ. අයිබෝන් සුබ දවසක්. පුවත්පත් තොරතුරු වෙතයි අපි අවධානය යොමු කරන්නේ. දැන් මේ ආර්ථික අර්බුදයත් එක්ක රජයේ වියදම් මොන විදියට සිදුවේද? රජයේ වියදම් තවත් කපන්න තීරණයක් අරගෙන තියෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක රජයේ වියදම් තවදුරටත් කපා හරින තීරණයක් අරගෙන තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. රජයේ වියදම් තවත් කපයි කියන ශීර්ෂ පාඨය යටතේ මොන වගේ දේවල්ද? රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් ඊයේ නිකුත් කරලා තියෙනවා. මේ අනුව ආරම්භ කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති తాවකාලිකව අත්හිටුවීමට තීරණය කරලා තියෙනවා. එසේ මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීම, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබා දෙනු ලබන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම, සියලු සුබසාධක හා සහනාධාර වැඩසටහන් අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම් ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීම, නිල වාහන භාවිතයේදී එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාව තුළ භාවිත කිරීමට වග බලා ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම කල් තැබීමට කටයුතු කිරීම, රාජ්‍ය ආයතන අතර sannivedana කටයුතු සඳහා හැකියතාක් විද්‍යුත් ක්‍රමවේද භාවිත කිරීම, ලිපි ද්‍රව්‍ය භාවිතය හා මුද්‍රණ කටයුතු සඳහා වන පිරිවැය අවම කර ගැනීම, සත්‍ය වශයෙන්ම සේවයේ නිරත වී සිටින බව තහවුරු කර ගැනීමෙන් තොරව සිදු කරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවින් අත්හිටුවීම, විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවල එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහාද කටයුතු කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුණ නොමැති කිසිදු දීමනාවක් සුබ සාධන වැඩසටහන් සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා. ඒ රජයේ වියදම් කපා හැරීම පිළිබඳව තමයි තොරතුරු. ඒ කියන්නේ ටිකක් උනන්දුවක් දක්වන නිසා මොන විදිහටද
මේ කපා හැරීම් සිද්ධ වෙන්නේ කියන ගැන උනන්දුවක් දක්වන නිසා තමයි අපි ගැන වැඩියෙන් අවධානය යොමු කළේ. ඊළඟට ගත්තාම දැන් මේ දිනේ එනවා. මේ දිනේ මොන විදිහට සමරයිද? එක්සත් ජාතික පක්ෂයේ මේ දිනේ සමරන හැටි ගැන එහි මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහත්මයා කියනවා එජාපය ගෝල් පේස් අරගල කරුවන් එක්ක මේ දිනේ සමරනවා. නායකයන් යන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ගෝල් පේස් අරගල කරුවන් එක්ක මේ දිනේ සමරන්න තමයි සූදානම් වෙනවා කියලා එහි මහලේකම්වරයා සඳහන් කරලා තියෙන්නේ. ලංකාදීපේ තවත් තොරතුරක් අපි උපුටා ගන්නවා විදුලි බල ධීවර අපනයන ආදියට ඉන්ධන තනි ගෙන්වා ගැනීමට අවසර ලැබිලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ සඳහන් අනුමැතිය ලබා දීලා තියෙනවා කියලායි අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඩොලර් ලක්ෂයක් බැංකුවක දැම්මොත් දසවසරකට වීසා ලබා දෙනවලු. ඩොලර් ලක්ෂයක් බැංකුවකට දැම්මොත් අවුරුදු 10කට වීසා ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත අද තොරතුරක් වාර්තා කරනවා. ඊළඟට අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ වාර්තා වෙන තොරතුරු දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා තිබුණා. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ණය අර්බුදයෙන් මිදෙන්න මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතුයි කියලා. ණය අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා. ඊට අමතරව බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේ අතර වාරයේදී රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු 3 දෙනෙක් නම් කරලා තියෙනවා. ආචාර්ය නාලක ගොඩහේවා, ඒ වගේම වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන ජේසේකර යන මහත්තුරුන්. ඒ ගැන අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. නාලක රමේෂ් කංචන සම කැබිනට් ප්‍රකාශක තනතුරු වලට පත් කරලා තියෙනවා කියන කාරණේ. ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය රමේෂ් පතිරණ සහ කංචන විජේසේකර යන මහත්තුරුන් පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි තවත් තොරතුරකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පීඩාවට පත් අඩු ආදායම් ලාභීන්ට ඉදිරියේදී ආණ්ඩුවෙන් සහන ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවලු. රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වී සිටින සමාජයේ අඩු ආදායම් ලබන ජනතාවට සහන සැලසීමට රජය අනිවාර්යයෙන්ම ඉදිරියේදී කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට දිවයින පුවත්පතේ තොරතුරු කිහිපයකුත් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා පුවත්පත් තොරතුරු අතරට. දිවයින පුවත්පතට ගියොත් රාජ්‍ය මුදල් ගසා කෑ ප්‍රබල රෑනකට රට පනින්න දෙන්න එපා. විදේශගත වීම තහනම් කරන්න නීතිඥ පිරිසක් නීතිපතිට කියති කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නිල බලය හා දේපල බලය උපයෝගී කර ගනිමින් මහජන දේපල හා රජයේ මුදල් අයුතු ලෙස සන්තක කර ගැනීම ඇතුළු චෝදනා එල්ල වී ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් රහසිගතව විදේශගත වීමේ සූදානමක් පවතින බව තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් පැනවීම අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිඥවරුන් කණ්ඩායමක් ඊයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ නීතිඥවරුන්ට කාලයක් තිබුණා. මේ කාලේ විතරක් නෙවෙයි. අපි දන්නවා දැන් මහ බැංකුවේ වංචාවක් සිද්ධ වෙලත් මහ බැංකුව අධිපතිවරයාත් රටින් ගියා හිටපු මහ බැංකුව අධිපතිවරයා. ඉතින් ඒ කාරණා පිළිබඳවත් ඒ කාලෙත් අවධානය යොමු කරමින් හිටියානම් දිගටම මේ වගේ තත්ත්වයන් නැති කරගන්න තිබ්බ. කොහොම හරි කමන්නේ. දැන් හරි මේ වගේ තත්ත්වයකට පෙළඹිලා ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන්. මේ කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම. කාලයකට මේ වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරනවා. තවත් කාලයකට සද්ද නැතුව ඉන්නවා. එහෙමින් නැතුව හැමෝම හැමදාම මේ ක්‍රමවලට මේ දේවල් වලට විරුද්ධ වෙනවා නම් වඩා හොඳයි. ඊළඟට අපි ගියොත් එහෙම තවත් කාරණයකට ඒ තමයි දිවෙන පුවත්පතෙන් තවත් තොරතුරකට ඒ තමයි රට පුරා සියලු වෘත්තීය සමිති හෙට වර්ජනේ මැයි 6 සිට හර්තාල් කියලා තොරතුරකුත් වාර්තා කරලා තියෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික සහ වතු වැවිලි ක්ෂේත්‍රයන්හි සියලු වෘත්තීය සමිති හෙට දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති ව්‍යාපාර සඳහන් කරනවා කියලා තමයි දිවෙන පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 වන තුරු දුම්රිය ගමන් වාර සිදු වෙන්නේ නැහැ කියලා තොරතුරු අද පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. අපි දිවයින පුවත්පතෙන් පස්සේ යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් අද පුවත්පත් තොරතුරු අතරට අපි උපුටා ගන්නවා. ඒ තමයි මහනුවරින් ඊයේ ඇනබී සජබ පාගමන ඡායාරූපයක් එක්ක අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊයේ මහනුවරින් ආරම්භ වුණා කොළඹ දක්වා එන පාගමනක් නිදහසේ අරගඩේ කියලා තමයි මේක නම් කරලා තිබුණේ. ඉතින් ඒ ගැන තමයි අද අරුණ පුවත්පත මේ විදිහට ඡායාරූපයක් එක්ක තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම සාරා ඉන්නවද බලන්න මිනිවලවල් හාරයි. සාරා ජස්මින්. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දැන් ඔය මේ කටුවපිටේ දේවස්ථානයේ බෝම්බකරුගේ බිනිඳ. ඉතින් මේ සාරා ජස්මින් එහෙම නැත්නම් පුලස්තිනි රාජේන්ද්‍රන් කියන මේ කාන්තාව මිය ගිහිල්ලා තියෙනවද නැද්ද? මේ ගැන මේ වෙන විට ටිකක් කතා බහක් ඇති වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන යද්දී. ඉතින් ඇයගේ
සිරුර තියෙනවද කියන කාරණේ පිළිබඳව හොයන්න DNA වාර්තාවක් ලබා ගන්න අද සයින්ද මරුදු ප්‍රදේශයේදී ඇය මිහිදන් කළා කියන ස්ථානයේ ගොඩ ගැනීමට නියමිතයි. ඉතින් DNA වාර්තාවක් ලබා ගන්න තමයි මේ තීරණය අරගෙන තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ ගැන අද දවසේදී අපිට තොරතුරු දැනගන්න හැකියාව ලැබෙයි. ඊළඟට අපි අරුණ පුවත්පතෙන් පස්සේ තවත් කාරණයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මේ දවස්වල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කතා බහට ලක් වෙන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කලින් මේ තියෙන අර්බුදකාරී තත්ත්වයේ ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. කොහොම වුණත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කතා බහට ලක් වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම 1994 ඉඳන්ම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා විවිධ දෙනා සඳහන් කරලා තියෙනවා. නමුත් විධායක ජනාධිපති ක්‍රමය තාමත් කවුරුත් අයින් කරලා නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනලා යම් සීමා සහිත බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට දුන්නට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කවුරුත් කටයුතු කළේ නැහැ. ඉතින් මේ අතරවාරයේදී තමයි අද පොලාගේ ලියවිල්ල සියලු පක්ෂ එකතු වීම සාධනීය පියවරක් කියන කාරණේ ගැන ලියන්නට උත්සාහ කරලා තියෙන මේ පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක. ඉතින් ව්‍යවස්ථාව ගැන දීර්ඝ වශයෙන් අද ඉන්දික පොල් කොටුව පොලාගේ ලියවිල්ල ලියලා තියෙනවා. අපි අවසාන ඡේදයේ උපුටා ගත්තොත් රටෙහි පවතින දේශපාලන අර්බුද මැද මේ වන විට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතාබහක් ඇති වී තිබේ. දේශපාලන අර්බුද මැද ඉතිහාසයේ එක් එක් අවස්ථාවලදී මේ පිළිබඳව වඩා දැඩිව කතා කරනොද අන් හැම විට මෙහි කතාබහ තිබුණේ හමස් පෙට්ටියේය. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය විධායක ජනාධිපති ධුරයේ අහෝසිය ගැන අද ගෙනවිත් තිබෙන යෝජනාව පවතින දේශපාලන අර්බුදයට පැලැස්තර යෝජනාවක් නොකර ඒ රටෙහි පොදු ජන යහපතට ගෙනා යුතුය. අනෙක් පැත්තට පවතින අර්බුදවලට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වඩා සියලු දේශපාලන පක්ෂ එක්ව රටට වඩා සාධනීය රට ගොඩ නැගිය හැකි විසඳුමකට එළඹීම කාලෝචිතයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. විධායක ජනාධිපතිකමේ ව්‍යවස්ථා සංශෝධනයක් රටට ගැළපෙන දෙයක් කරනවා නම් හොඳයි. නමුත් ඒ දේත් එක්ක මේ පවතින අර්බුදයට විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වෙලා විසඳුමක් හොයනවා නම් තමයි ඒක ජනතාවගේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාරණාත් එක්ක ඒ ගැන තමයි අද පොලාගේ ලියවිල්ල ඉන්දික පොල් කොටුව දීලා තියෙන්නේ. සියලු පක්ෂ එකතු වීම සාධනීය පියවරක් කියලා. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ අද විශේෂ දවසක්. මේ දවස්වල මේ කුරුල්ලෝ ගැන ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවා. එක එක්කිනාට අපහාස කරන්න නෙමෙයි අපි මේ තොරතුරු උපුටා ගත්තේ. අද පුවත්පතෙන් අද කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය කියලා තමයි අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. සාමාන්‍යයෙන් කළු වර්ණයෙන් යුතු පක්ෂි විශේෂයක් ලෙස කපුටන් කුරුළු පවුරට අයත් වෙනවා. ඉතින් මේ පක්ෂීන් බොහෝ විට සලකුණු ලබන්නේ කෑදර සහ කැලිකසල ආහාරයට ගන්නා කසල ශෝධකයන් ලෙසින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වර්ෂ 1963 දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Birds වැනි නිර්මාණ තුලින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග මැදී පවතිනවා නිසාම විශේෂයෙන්ම කපුටන් බොහෝ විට අලාභයේ සහ නරක පෙරනිමිති බද්ධ වූ පක්ෂියෙකු බවට මතයක් පවතිනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් කපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනේ අදට එදිලා තිබෙනවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන පක්ෂියෙක් නිසා. ඊළඟට ඒ ගැන කතා කිරීමෙන් පස්සේ අපි යනවා කාටුන් කිහිපයක් බලන්න. කාටුන් වල අද මොන වගේ කාරණා පිළිබඳවද සඳහන් වෙන්නේ කියලා බලමු. දිනමින මුල්පිටුව අංජනගේ කාටුනේ මෙන්න කතා බහ. ඉන්දිය ණය අවසන් වුණාම ආර්ථික ප්‍රශ්න තවත් උග්‍ර වෙයි කියලා රනිල් කියනවා. හරි බං ඒ වෙද්දී IMF ණය හම්බ වෙයිනේ කියලා තමයි අනිත් පැත්තෙන් කියන්නේ. ඊළඟට දිනමිනෙන් පස්සේ අපි යනවා ලංකාදීපයට. ලංකාදීපේ අද පංකජ රුවින්දගේ සරදන් කාටුනේ. වඩු වගේ ගෙදර පුටුවක් නැහැ කියන්නේ මොන වගේද බං? වෙළඳ ඇමතිගේ ගමේ සතොස බඩු නැහැ වගේ කියලා තමයි කියන්නේ. ඊළඟට අපි ලංකාදීපෙන් පස්සේ මව්බිමට යන්නේ. මව්බිම අද කාටුනේ MD වීරරත්නගේ මරිසිපාල. උද්දමනෙන් 3 වෙනි තැනලු ලංකාව. උත්සාහයයි උනන්දුවයි තියෙනවා නම් එක වෙන්න බැරි නෑ. මේ වෙනකොට උද්දමනෙන් 3 වෙනි තැන ලංකාව පත් වෙලා තියෙද්දි උත්සාහයයි උනන්දුවයි තියෙනවා නම් අපිට එක වෙන්නත් බෑ කියලා තමයි මරිසිපාල කාටුනෙන් අද කියන්නේ. ඊළඟට අපි යනවා දිවයිනට. අපි බලමු දිවයින කාටුනේ අද මොනවා ගැනද ලියවෙන්නේ කියලා. මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ විශේෂයෙන්ම ගම්මන්පිල කියනවා මහින්දට ගෙදර යන්න සතියක් කල් දෙන්නම් කියලා. මේ Facebook කාටුනේ කතා බහ. මහින්දට විතරක් නෙවෙයි මහින්දව ගෙනාපු අයටත් ජනතාව වැඩි කල් ඉන්න දෙන එකක් නැහැ කියලා තමයි Facebook කාටුනෙන් කියන්නේ.
ඊළඟට අපි යනවා දිවයිනේ ඕකයි තත්ත්වේ කවියට අද පුවත්පත් තොරතුරු අවසන් කරන්න. අස්වෙනට ගියා රජයට ජනපතිට එන විශ්වාස භංගය අරගෙන ඇඟට ගම්මන් පිළ ඇවිත් ඉන්නවා පෙරමුණට දැන් අත දානවලු චම්පිකගෙත් කරට කියලා තමයි ඕකයි තත්ත්වේ කවියෙන් කියන්නේ. අද දිවයින ඕකයි තත්ත්වේ අපි බලමු නැවතත් ඒ කවිය. අස්වෙන්නට කියා රජයට ජනපතිට එන විශ්වාස භංගය අරගෙන ඇඟට ගම්මන් පිළ ඇවිත් ඉන්නවා පෙරමුණට දැන් අත දානවලු චම්පිකගෙත් කරට. අපි ඒ කවියත් එක්ක අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයුබෝවන්.